උතුම් වූ ධර්මදේශනය ප්‍රඥානාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා හෝමාගම කටුවාන පදිංචි යුවලක් සහ පවුලේ ඥාතීන් විසින් මෙම ධර්මදානය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් අම්බලන්ගොඩ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වූ පින්වත් දෙමාපියන්ගේ ගුණ කඳ සිහි කරමින් කෘතගුණ සැලකීමක් වශයෙන් සහ සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් ලොව පවතිවා යන උතුම් ප්‍රාර්ථනය සිද්ධ කරනවා. මේ උතුම් කුසලානිශංසයෙන් දේශක ස්වාමින් වහන්සේට සහ සියලු ලෝකවාසී මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මෙම ධර්ම දේශනය ශ්‍රවණය කරන සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. මෙම උතුම් ධර්මදේශනය නිවන් අවබෝධය සඳහා පාරමිතාවක්ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. පංචමානි භික්ඛවේ විමුක්තායතනානි යත භික්ඛුනෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරික්ඛණං වා ආසවා පරික්ඛයං ගච්ඡanti අනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනා තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ සදහැවර පින්නතුනේ, මාතෘකාව විමුක්තායතන සූත්‍රයෙන් කොටසක්. ඔබ දිනුම් කියන්න පුළුවන්. සාමාන්‍ය විමුක්තායතන සූත්‍රයේ දවස් 10කට එක බැගින් වගේ තමයි මම දේශනා කරමින් හිටියේ. මෙවනට 3ක් දේශනා කරලා 4 වෙනි එක දේශනා කරන්න සැලසුම් කරගෙන හිටියා. ඔන්න ඔබේ ඉල්ලීම ඉටු වෙනවා. මම සිංහලෙන් මේ ටික කියලා ඉන්නම් අවශ්‍ය තැනට යන්න. මුලින් කියපු පාඩේ මෙහෙමයි සිංහලෙන් කියන්නේ. මහණෙනි, යම් දුකින් මිදෙන කාරණයක් කෙරෙහි අප්‍රමත්තව කෙලස් තවන වීරිය ඇතිව නිර්වාණය කරා ගිය සිත් ඇතුව වාසය කරන භික්ෂූන්ගේ නැත්තම් අනුගමනය කරන කෙනෙක් භික්ෂූන්ට කියලා තිබුණාට නොමිදුනා වූ සිත මිදීමක් වේ නම්, ක්ලේශයන්ගෙන් යුක්තනා වූ සිත ක්ලේශයන්ගේ ප්‍රහීන වීමකට යානම්, නූපන්නා වූ මාර්ගඵල ප්‍රත්‍යක්ෂ නිර්වාණයට පැමිණේ නම්, එමදු මිදෙන්ට අනුගමනය කරන්න ඕන ආකාරය 5 දෙනකි. පංචමාන භික්ඛවේ විමුක්තායතනානි. අනතුරුව පසුගිය ධර්මදේශනාවන් කරමින් මම මේවයින් කරුණු 3ක් ඔබ වෙනින් ඉදිරිපත් කළා. පාලියෙන් කියන්නේ නැතුව මම ඒවා සිංහලෙන් කියන්නම්. කාලය ගන්න ඕන නිසා. පළවෙනි කාරණය තථාගතයන් වහන්සේ පැහැදිලි කරති වෙන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ හෝ එමුතු ධර්ම දේශනාවක් කරන්න සුදුසු කෙනෙකුගෙන් ධර්ම ශ්‍රවණය කරපුවාම ඒ ධර්මයේ වැටහීම තුළ අත්පටිසංවේදී ධම්මපටිසංවේදී නැත්නම් අර්ථය විශේෂයෙන් දැනගෙන ධර්මයේ විශේෂයෙන් දැනගන්නවා. එයම විමුක්තිය සඳහා ආයතනයක් බවට පත් වෙනවායි කියලා. දෙවෙනි ක්‍රමයේ පැහැදිලි කරවා දාරනවා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නෙත් නැහැ. එබඳු සුදුසුකම් ඇති කෙනෙකුගෙන් ධර්මය අහන්නෙත් ලැබෙන්නේ නැහැ. ඇසූ ධර්මයක්, ධර්ම දේශනාවක් දේශනා කරන්නට යාම තුළ දේශනා කරන්න ගියාපුවම අයන්න ඉඳලා බෑ හොයන්න වෙනවානේ. එතකොටත් මේ දේශනා කිරීම තුළ මේ අර්ථය ධර්මයේ වැටහෙනවායි කියලා. මේ කරුණ පැහැදිලි කරමින් මම කටේ කිරිසුඳ ගියේ නැති කාලේ ඉගෙන ගත්ත අනිත්‍ය ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාළ නොනින් දකින අනිත්‍යයෙන් කෙලෙස් නැසීමෙන් රහත් වෙන තැන දක්වා අනිත්‍ය පැහැදිලි කිරීමක් කළා මම ඔබට. ඒ තමයි අර ධර්ම දේශනාවක් ආපහු දේශනා කරන්නට යාම තුළ කරුණු අවබෝධ වෙන හැටි.
තෙවනුව පැහැදිලි කරලා දාරනවා බුදුන් දේශනා කරන්නෙත් නැහැ වෙන දේශකයන් වහන්සේ කෙනෙක් හම්බ වෙන්නෙත් නැහැ. ධර්ම දේශනා කිරීමක් වෙන්නෙත් නැහැ. ඇසූ ධර්ම කොටසක් සජ්ජායනා කිරීමේදී. එතකොට වර්තමානයේ පිරිත් කියනවා කියලා මේ ධර්ම කොටස් සජ්ජායනාව තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒක නෙමෙයි සජ්ජායනා කිරීමේදී අර්ථයේ ධර්මයේ හොයාන ගියොත් ඒත් මේක පෑදෙනවයි කියනවා. මම උදාහරණයක් දෙකක් දෙන්නම්. මේ අප ඉදිරිපත් කරපු උදාහරණේ විතරක් නෙමෙයි මේකට හරියන්නේ. ඊට පස්සේ මම මේක මගේ දේශනාව තුළ අප්‍රමාදය සම්පූර්ණ කරන හැටි පැහැදිලි කරා. ඒ ගාතාව. නැත්නම් මෙහෙම ගන්න. දිට්ඨින් කීනං පුරාණං නවං නත්තිකං භංගවං විරත්ත චිත්තායතිකේ බවස්මින් තේකීන බීදා විරුලිච්ඡන්දා නිබ්බන්ති දිරාත. මේ ගාතාවේ පෙන්නනවනේ පාරක්. පීනං පුරාණං පුරාණ කර්ම ගෙවි ගියේ. නවන් නත්ති සම්භවං අලුතින් කර්ම රැස් කිරීමක් නැද්ද? ආයති භවයේ කෙරෙහි ඇලෙන්නක් නැද්ද විරත්ත චිත්තා? ඒ කීන බීජ ඇති උත්තමයින් වහන්සේ නිවෙනවා. එහෙනම් අන්න මේක කියලා හරියන්නේ නැහැ. මේක වෙන්නේ කොහොමද හොයන්න වෙනවා. දිට්ඨිච අම්බරගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සිල්වත් වීමෙන් දර්ශනයෙන් යුක්ත වීමෙන් කාම බීජ බව අතහැර මව් කැපකට එන්නේ නැහැ. එහෙනම් ඒක හොයන්න ඕන ඊට පස්සේ. ඒක කියලා හරියන්නේ නැහැ. ඒක පෙන්වන දහම් පෙළ හොයන්න වෙනවා. ඒක තමයි තුන්වෙනි දහම් පෙළ. මේ විදිහට අපි ධර්ම දේශනා 3ක් කළා. අද අපි කියමු විමුක්තායතන 4. විමුක්තායන 4 කොහොමද මේක පැහැදිලි කරලා තිබෙන්නේ? පුණජ පරම්භික්කවේ බික්කුණු නහේවකෝ සත්තා ධම්මං දේශේති. බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නෙත් නැහැ. අඤ්‍යතරෝච ගරුට්ටානියෝ සබ්‍රහ්මචාරී කියන්නේ ගරු තැනක පිහිටිය යුතු ගුරුවරයෙක් ධර්ම දේශනා කරන්නෙත් නැහැ. නාපි අතාසුතං අතාපරියත්තං ධම්මං විත්තාරේන පරිසං දේශේති. තමන් ඇසූ දේවල් විස්තර වශයෙන් අනින්නට දේශනා කරන්නෙත් නැහැ. නාපි අතාසුතං අතාපරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. විස්තර වශයෙන් ධර්ම අහපු දෙයක් සජ්ජායනා කරන්නෙත් නැහැ. ඕන් ඊළඟ පාර තියෙනවා. අපිච කෝ යතාසුතං යතාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුචාරේති මනසානුපෙක්ඛති. යතා බික්කවේ බික්කු යතාසුතං යතාපරියත්තං ධම්මං චේතසෝ අනුවිතක්කේති අනුචාරේති මනසානුපෙක්ඛති තථා සෝ තස්මින් ධම්මේ අත්තපටිසංවේදී හෝති ධම්මපටිසංවේදී හෝති. මොකද්ද මේ පෙන්වන්නේ? යම්මාකාරයක ඉගෙනගත්ත ධර්ම කරුණක මොකද කරන්න ඕන? අනුවිතර්කණය කරන්න ඕන. නැවත නැවත සිතා බලන්න ඕන. විචාරණය කරන්න ඕන. එහෙම නැත්නම් බුද්ධිය මෙහෙवला බලන්න ඕන. පරීක්ෂා කරන්න ඕන. එමත් නැත්නම් මනසානුපෙක්ඛති සිතට යොදලා බලන්න ඕන. ඒ ක්‍රියාකලාපේ තමන්ගේ හිතට යොදලා බලන්න ඕන. අන්න මේක කරන හැටි එක සූත්‍රයක් ආශ්‍රයෙන් නැත්නම් එක ධර්ම කරුණක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න ඕන. අපි අනිත් ත්‍රිලක්ෂණයේ තේරුම් ගත්තා වගේ අප්‍රමාදයේ තේරුම් ගත්තා වගේ තවත් කාරණයක් තේරුම් ගන්න බලමු. තවත් පොතක් මගේ ළඟ තියෙනවා. මේකේ පිටුව ඉදිරිපත් කරලා ඒක මම විස්තර කරන්න. තියෙන දේ කියලා ඉන්න ඕනනේ. සංයුත්ත නිකායේ අසංකත සංයුත්තේ අසංකත වර්ගයේ තියෙනවා කායගත සති කියලා සූත්‍රයක්. මෙන්න මෙහෙමයි පාලි පාඨයේ තියෙන්නේ. අසංකතං ච වෝ භික්ඛවේ දේසිස්සාමි අසංකත ගාමින්ච මග්ගං. තං සුනාත කතමංච භික්ඛවේ අසංකතං යෝ භික්ඛවේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං උච්චති භික්ඛවේ අසංකතං. කතමංච භික්ඛවේ අසංකත ගාමි මග්ගෝ කායගත සති අයං උච්චති භික්ඛවේ අසංකත ගාමි මග්ගෝ. දැන් සිංහලෙන් බලමු මොකද මේ කියලා තියෙන්නේ කියලා. මහණෙනි මම ඔබට නිවනත් අසංකතය කියන්නේ නිර්වාණයටනේ. නිර්වාණය කරා යන්නා වූ මාර්ගයක් දේශනා කරන්නයි යන්නේ. ඒ සවන්නෝම අසන්න තං සුනාත. මහණෙනි අසංකත යන කුමක්ද? යම් රාගයේ ඡය වීමක් ඇද්ද? ද්වේෂයේ ඡය වීමක් ඇද්ද? මෝහයේ ඡය වීමක් ඇද්ද? ඒකට තමයි අසංකතය කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ වදාහරනවා.
මානනීය අසංකතය කරා පමුණුණු මාර්ගය කුමක්ද? දැන් එතකොට රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය, නිබ්බානං හරිනේ අනිත් සූත්‍රවලත් තිබෙනවානේ. මොකද්ද මේ සූත්‍රයේ තියෙන මාර්ගය? මේ සූත්‍රයේ නමට කියන්නේ කායගත සති සුත්තං කියලා. කායගත සතියයි. මහණනි අසංකතගාමී මාර්ගය කියන්නේ කායගත සතියට. දැන් මේ බුද්ධ වචනයක් වරදින්න නම් බෑ. දැන් කායගත සතියෙන් කොහොමද රාග දේශ මොහ ෂය වෙලා නිවන් ලබන්නේ? අන්න ඒක තමයි මේ පෙන්වන්නේ ධර්ම කරුණක් අරගෙන අනුවිතර්කණය, අනුවිචාරණය, මනසාපෙක්කණය තුල හොයන්න ඕන. එතකොටත් අත්ත පරිසංවේදී, ධම්ම පරිසංවේදී වේවි. හොඳයි. කාය ගත සති. කොහොමද මේ රටේ අය දන්නේ? කය අනුව ගිය සිහිය. ඊට එහා කල්පනා කරන්නේ නැහැ කවුරුත්. අනිත් කය අනුව ගිය සිහිය කොහොමද වර්ණනා කරන්නේ? ඉතින් කය තියෙනවා, ඉරියව් පවත්නවා, කකුල ඔස්සනවා, ගන්නවා, තියනවා, අත නමනවා, දිගාරනවා, අකුලනවා, වටපිට බලනවා. ඔය ඉතින් එතකොට අත දිගාරිමි, අකුලමි කියන්න පුළුවනි, ඔසවමි, ගනමි, තබමි කියන්න පුළුවනි. මට කියන්න කල්ප කීයක් හරි ඔහොම කියලා රාග දේශ මොහ විනාශ වෙනවද කියලා. එහෙමත් නැත්නම් ශරීරයේ කොටස් 32කට බෙදලා, එහෙමත් නැත්නම් ශරීරයේ එක් දින, දෙවෙනි දින, තුන්වෙනි දින, හත්වෙනි දින දක්වා පොළොවට පස් වෙන හැටි පිළිකුල් පාගස හති. කාට හරි හම්බ වුණාද? එහෙනම් මොකද්ද මේකේ තිබෙන ඌනාර්ථය? මේ කාය කියන්නේ බුදු සමයේ කයට විතරද? දැන් කයක් ගත්තොත් අපට බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණයේ චතුස්සත්‍ය පටිච්චසම්පාදේ දේශනා කිරීමට මුල් වුණා වූ පංච උපාදානස්කන්ධය බැහැර වෙනව නේද? අපි හොයමු. කාය කියන්නේ කයට විතරද පාලියෙන්? අත්තිමස්මින් කායේ කේසාලෝමානකා දන්තා කිව්වොත් එහෙනම් මේ කය කොටස් 32කින් යුක්තයි. මස්මින් කායේ මේ කයෙහි. හොඳයි. සෝබන චෛතසික 25 ගත්තාම ඒක තියෙනවා කාය පස්සද්ද ජිස්ස පද්ධති, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදිතා, චිත්ත මුදිතා, පාය පාගමනතා, චිත්ත පාගමනතා, කාය උජ්ජකතා, චිත්ත උජ්ජකතා. ඒ මොකද්ද කාය චිත්ත කියන්නේ? ඒ කාය කියන්නේ කයද, චිත්ත කියන්නේ සිතද? නෑ. කාය කියන්නේ සිත, චිත්ත කියන්නේ සිතුවිලි. එහෙනම් මේ කාය පදය සිතටත් යොදලා තියෙනවා ත්‍රිපිටකයේනේ. අපි යමු පටිච්චසමුප්පාද සූත්‍රවලට. චෛ මේ භික්ඛවේ තණ්හා කායෝ. දැන් තණ්හා කායවල හයක් තියෙනවා. ඒ කියන්නේ මිනිසෙකුට කායවල හයක් තියෙනවා කියලා අර කියන්නේ. කතමානිච්ච රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, පඨ තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. එතකොට ඒ මොන කයද? ඒ තණ්හා ස්කන්ධයට කාය කියන්නේ. චෛ මේ භික්ඛවේ තණ්හා කායෝ. හොඳයි, මේ තණ්හා කාය හයව කොහෙද තියෙන්නේ? ඇහෙයි, කනෙයි, නාසෙයි, දිවෙයි, කයෙයි, සිතෙයි. තව තියෙනවා රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය. දැන් කාය කීවේ කයද, පංචස්කන්ධයද? දැන් මේ අර දහම් පාසල් පොතෙන්, ඉස්කෝල පොතෙන් බුද්ධාගම අරගෙන සම්මානයක් ඉගෙන ගත්ත තරුණයා එතන ඉඳලා මහානකමේ අවුරුදු 40ක් දක්වා ආපු හැටි මේ. ඒක තමයි විමුක්ත ආයතන කියලා කියන්නේ. මම හොයන්න ඕන. ඕක මොකක් හරි පාඩම් කරගෙන දැන් හරි කියලා එතන හිටියට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඕන පාරක් තුල. ඒකට ඉතින් ඕනකමක් හරි, ප්‍රඥාවක් හරි, සසර පුරුද්දක් හරි මොකක් හරි තියෙන්න ඕන. නිර්හංකාරව යමක් කියන්නම්, මට හිතෙනවා සසර පුරුද්දක් තිබුණයි කියලා. ඇයි? සමහර කරුණු
තුම ත්‍රිපිටකයේ පෙරලපුවම මට හම් වෙන සමහර කරුණු ත්‍රිපිටකයේ මහාන වෙච්ච ගමම කියලා ඉවරුනේ නෑනේ. දැන් ඉවර වෙලා තියෙන්නේ. නමුත් ඒ කරුණු ඉදිරිපත් කළේ මම සමහර විට දැකලා නැනුයි. ඒවා එහෙමම ඉදිරිපත් කළා මට තේරිලා කල්පනා වෙලා බැලුවම හරියටම මේ උදාහරණත් එක්ක තියෙනවා. එහෙනම් මහානකමේ ඉන්න ඇත්තේ මේ ජීවිතරක් නෙවෙයි කියලා මටත් හිතෙනවා. ඉතින් ඒ නිසා ඔය ළමා කාලය තුල තිබිච්ච අනාකෑමවල අනාවැකිවල තිබුණා මව්පියන්ගේ හැමෝගෙම දක්ෂකමක් පිළිබඳව. හැබැයි මේ පැත්තට නෙමෙයි ඒගොල්ලෝ කල්පනා කළේ. PhD එකක් ගන්න. අවාසනාවට මේ පැත්ත තිත්ත වෙලා එපා වෙලා දක්ෂතා මතුනේ අදාළ පැත්තට කාලයගේ වෑමෙන්. ඉතින් ඒ නිසා මේ හොයන්නේ ධර්මයේ විකෘති කරන්න නෙමෙයි. මේ බුද්ධ වචනේ වෙන්න ඕනේ. මොකද්ද? කායගත සතියෙන් අසංකතයට යන්න ඕනේ. ඒ කියන්නේ රාගක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය ඒකට තමයි අසංකතයකට යන්නේ කායගත සතියෙන් කියලා බුද්ධ වචනේ තියෙනවා. එහෙනම් හොයන්න ඕන අපි. පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපදයක සමාදන් වෙලා මම ඒකට කියන්නේ gediya පිටින්ම කියලා කියමු. ඉන් එහාට හොයන්නේ නැතුව මේ අතපය දිග ඇරියට ඇකුළුවට ඔක දිහා සිහිය තියන් හිටියට ටිකක් වෙලා යනකොට ඒ අරමුණට සිත එකඟ වීම තුළින් සමාධියක් හම් වෙනවා, සම්පූර්ණ බවක්. චිත්තාභ්‍යන්තරගත වුණා වූ ක්ලේශයන්ට පහර වදිනවද? ඒ පිළිබඳ අවබෝධයක් ලැබෙනවද? නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. මන්දයත් ප්‍රඥාව වැඩිලක් වෙන්නේ නැහැ. එතනින් එහාට මේ සමාධියෙන් මොකද කරන්නේ? කෙලෙස් මර්ධනය කරන එක, මට්ටු කරන එක. ඒකෙදි හම්බ වෙනවා සංසුන් බවක්. මේ සංසුන් බවට ඇලෙනවා. ඊට පස්සේ ඒ ඇලිලා එතන ඉන්න කැමති වෙනවා. ඉතින් මේකට කියන්න පුළුවන් මොකක්ද දන්නවද? මේකට කියන්න පුළුවන් මේ ලස්සන වචනයක් තියෙනවා. අලස විහරණය. අලසව ඉන්න පුළුවන් ඉතින් ඊට පස්සේ. නමුත් අලස විහරණයකට තැනක් නෑ බුදු සමය තුල. මේ පාර මේක බුදුන්ව දාල දෙයක්, මේක ඇත්තයි, මේක වෙන්න ඕන. එහෙනම් දැන් කාය කියන්නේ කයට විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල කය මුල් කොටගත් මෞකසෙන් බිහි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙච්ච පුද්ගලයෙක් මුල් කොටගත් විදර්ශනාවක් නැහැ. විදර්ශනාව තියෙන්නේ ඇහෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට, අරමුණෙන් අරමුණට. පුද්ගලයෙකුගේ රාග දේශ මොහ වැඩෙන්නේ අරමුණෙන් අරමුණට මොහොතක් පාසා. මොහොතක් පාසා වැඩෙනවා නම් මොහොතක් පාසා ඡය වෙන්න ඕන. අනුපුබ්බේන මේදාවි තෝකතෝකං කනේ කනේ. අනුක්‍රමයෙන් ඥානවන්ත පුද්ගලයා ටික ක්ෂණයක් පාසා රන්කරුවා රිදෙහි මල ටිකෙන් ටික ඉවත් කරන්නාසේ තෝකතෝකං කනේ කනේ අපේ සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඕන ටික ක්ෂණයක් පාසා. අර ටික ක්ෂණයක් පාසා නෑ අර අකුලන අධිකාරයනවා කිව්වහම. මම මේවට hina වෙනව නෙමෙයි, විවේචනය කරනව නෙමෙයි. මේ අර්ථය හොයාන ගියාපුහම එහෙම වෙන්න බෑ. ඒ ගැඹුරට හොයාගත්තේ නැති අය සමාජයට ඒව හඳුන්වා දුන්නට ඒක ආපහු සමතයක් කරුණාම ධර්මයේ මොනම තේරිල්ලක්වත් නැහැ. එහෙනම් දැන් කාය ගොඩක් තියෙනවා. දැන් මොන කය අනුවද සිහිය තියෙන්න ඕන කියලා හොයාගනිමු අපි. කායගත සති. හරි. දැන් ඔබට තියෙනවද මේ කාය? මොනවද තිබෙන්නේ? ලෝකේ ජීවත් වෙන්න ගිහින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු අරගෙන ඒවා නිසා හටගත්තා වූ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා කාය හයක් තියෙනවා. චයි මේ තණ්හා කාය ඔබට හරි. හයම මේ මොහොතේ නෑ. අවශ්‍ය මොහොතට ඇහෙන් ඒක මතුවෙනවා, කනෙන් ඒක මතුවෙනවා. දුකට හේතුව ඒ තණ්හාවයි, ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත අසංකතයයි. හරින්නේ නේ? ඒ තණ්හාවේදී කොහොමද නැති කරන්නද සිහිය පාවිච්චි කරන්නේ? කොහොමද ඒක කාය වෙන්නේ? මේ තණ්හාව කොහෙද තියෙන්නේ? මේ තණ්හාව තිබෙන්නේ මට පේන ආකාරයට සංකාර ස්කන්ධේ. සංඛාර කියන්නේ චේතනා කියන එකනේ. එතකොට ඒක තමයි මේ චේතන සංකාර ස්කන්ධෙට තමයි මේ එකතු කරන්නේ මේක. සංකාර ස්කන්ධේ කොහෙද තියෙන්නේ? සංකාර ස්කන්ධේ තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර පහේ හතරවෙනියට. ඒක කොහෙද තියෙන්නේ? පොතේද?
එක තිබෙන්නේ ඇහේ, කනේ, නාසයේ, දිවේ, කයේ. මතක තියාගන්න මේ පොත මොකද්ද? කන්දක වර්ගය. එහෙනම් කන්ද තුලනේ බණ තියෙන්න ඕන කායගත සතිය උනා. කන්දක වර්ගය කියන එකේ තේරුම ස්කන්ධ පහ මුල් කොටගෙන දෙසුම් කියන එක. එහෙමයි අපි ඒක තෝරාගන්නේ, ගලපගන්නේ. සලායතන නම් සලායතන තුල දේශනා කරපු ක්‍රමයෙන්ද වෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේ පොතේ කියන්නේ එහෙනම් පංචස්කන්ධය තුල කායගත සතිය තියෙන්න ඕන කියලානේ. හරි. දැන් අපි හොයාගන්නවා. මේක නම් හොයන්න දෙයක් නෑ. අපි පැහැදිලි කරලා තිබෙන්නේ. ඊට පස්සේ ඒක රාගක්කය, දේසක්කය, මෝහක්කය සඳහා කායගත සතිය ක්‍රියාත්මක කරන ආකාරය තමයි අපිට දැනගන්න ඕන. ඊට පස්සේ මේ විස්තරය මම පැහැදිලි කරන්නම්. මොකද්ද මේ වචන වලින් කියන්නේ? යථාසුතං යථා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසාපෙක්ඛති. සිංහලෙන් ගත්තොත් ඉතින් ඕක මේ ටිකක් ගැඹුරෙන් තියෙන්නේ. යථාසුතං කියනකොට අපි කියමුකෝ යථා ඇසූ යම් දෙයක් එහි අඩංගු එහි අඩංගු ධර්මය, අඩංගු ධර්මතාවය සිතින් සොයා බලනවා. අනුවිතර්කණය, නැවත නැවතත් කල්පනා කරලා බලන එක. අනුවිචාරණය, ඒ කියන්නේ පරීක්ෂා කරන එක. අනුවිචාරණය. ඒ වගේම සිත ඒකට යොදලා, නැත්තම් සිතට ඒක යොදලා බලන එක තමයි අනුප්‍රේක්ෂණය කියලා කියන්නේ. අන්න මේ ටික කරන්න ඕනේ. එතකොට තමයි අර ඉන් එහාට තියෙන පාර නැත්තම් අදාළ තැනට එන්න පුළුවන් වෙන්නේ. ඒක අත්පටිසංවේදී, ධම්මපටිසංවේදී කියන එක විමුක්තායතන සූත්‍ර දේශනා 5 ක්‍රමෙම තියෙනවා. එතෙන්ද කොහෙන් ආවත් එන්න ඕනේ. අර ඉන්න එහා ටික තමයි වෙනස් වෙන්නේ. එතනින් එහා පැත්තට කොටස කෝකත් ඒක තමයි තියෙන්නේ. හොඳයි. අපි දැන් මේ කායගත සතිය තමයි මේ කියන අනුවිතර්කණය, අනුවිචාරණය, එහෙම නැත්නම් අනුප්‍රේක්ෂණය කරන්නේ. ඒක තමයි මේ කරන්නේ. මම වෙනුවෙන්ද නෑ ඔබ වෙනුවෙන්. මම වෙනුවෙන්ම කරන්නේ නැත්තේ බොහොම කාලයකට ඉස්සර වෙලා. ඒ නිසා දැන් අපි හොයාගන්න වෙනවා. දැන් අපි අර කාය පදේ තව ටිකක් අර කය කියන එක අතහැරලා ආවා. එතකොට රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය කියලා ස්කන්ධ පංචකයටත් කාය කියලා කියනවා. ඒක ස්කන්ධ පංචකයේ අනුවගිය කියලා සිහිය කිව්වොත් එහෙම කායගත සති කියලා. දැන් ඔබට ස්කන්ධ පංචකයේ අනුවගිය සිහියක් තියෙනවද? වෘතක් ජනයට? නෑ. මම යනවා, මම එනවා, මම කනවා, බන බොනවා, මට තරහ එනවා, මම පලිගා. ඒක මම කොට ගන්නව ඇරුණාම ස්කන්ධ පංචකයක් දැකලා නෑනේ ඔබ. ස්කන්ධ පංචකයක් නොදැක්කාට නොදකින තාක් කල් ඔබ අසුතව පුතක් ජනෙක්. ස්කන්ධ පංචකයක් තුළ ජීවත් වෙන්න, ස්කන්ධ පංචකය තුළ වර්තමානයේ හසුරවන්න පුළුවන් වෙනකොට තමයි ඔබට සුතව ආර්ය ශාවකව වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. එයත් නිරවුල් කරගත් ස්කන්ධ පංචකය. වරද්දාගත් හෝ කටපාඩම් කරගත් එක වෙන්න බෑ. දැන් ඒ ස්කන්ධ පංචකයේ තණ්හාව තියෙන්නේ කොහෙද? හොයාගන්න වෙන්නේ. අන්න එතකොට ස්කන්ධ පංචකයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඇස තුල අරමුණක් පැවැත්වීමේදී අර චිත්‍රපටයක එක රූපරාමයක් පෙන්වන්න රූපරාම 26ක් විතර යනවා වගේ වේගෙන් ඒ ගිහාම තියෙන අතක් හෙලවෙනවා පේනවා වගේ අපිට යම් දෙයක් දැනගන්න ස්කන්ධ පංචකේවා සමූහයක් යනවා. එතකොට තමයි අපිට යම් දෙයක් පිරුණා වෙන්නේ. එතකොට ඇස තුල පහළ වෙන්නේ එතකොට රූප අරමුණ මුල් කොටගත්ත රූප අරමුණ විඳින වේදනාවෙන් සැප දුක් උපේක්ෂා වශයෙන්, රූප අරමුණ සංඥාවෙන් ඥාතියා අතුරු අහඳ වශයෙන් හඳුනන, ඒ වගේම රූප අරමුණ හතුරා මිතුරා වශයෙන් ඇලෙන ගැටෙන සංඛාරය, මේ රූප අරමුණ සම්බන්ධයෙන් කළා වූ රූප වේදනා සංඥා සංකාර හතරේ කළා වූ කර්තව්‍ය විශේෂයෙන් දැනගන්න විඥානය. මෙන්න එක කායක්.
මේ පොතේ සඳහන් පරිදි. එතකොට ඒක අරමුණු මාරු වෙනකොට ඇසෙන් කනට එන්න පුළුවන්. දැන් කනට ගත්තාම කනේ කොහොමද? කනේ රූප ශබ්ද රූප නැහැ. කනටත් තියෙනවා රූප. ඒවටත් රූප තමයි කියන්නේ. ශබ්ද රූප. රූප කියන්නේ ශරීරෙම කියලා හිතන් ඉඳලා හරියන්නේ නැහැ. කය කියන්නේ කාය මේක ශරීරය කියලා හිතලා ඉඳලා හරියන්නේ නැහැ. තවත් අර්ථ තියෙනවා. ඒවා ගැලපෙන්න ඕනේ. ශබ්ද රූපේ විඳින්නේ නැද්ද? විඳිනවා. අපි ඕන කෙනෙක් ශබ්දයක් හම්බුනහම මේක විඳ ගන්නවා. හරි වැරදි හොඳ නරක කැමැති අකමැති ප්‍රිය අප්‍රිය වශයෙන්. ඉතින් ඒකට තමයි වේදනා කාය නැත්තම් වේදනා ස්කන්ධය කියන්නේ චෛතසිකයට. ඒකේ ස්වභාවය හඳුනන්න එකතු වෙන චෛතසිකයට සංඥා කියනවා. ඒකට ඇලෙනකොට හෝ ගැටෙනකොට ශබ්ද තණ්හා නැත්තම් සංකාර කියනවා. අනුසාං තණ්හා තියෙන තැන. දැන් මේක බාහිර ශබ්දයක් මුල් කරගෙන පුද්ගලයෝ 10 දෙනෙකුට ඇති වෙන්නේ 10 ආකාරයක් කරුණාම බාහිර එකේ එක නෑ. ඒ තමන් හිතන තමන් හදන ඇලෙන ගැටෙන එක බාහිර එකේ නෑ. ඒක තමයි නේතේකා මායානි චිත්‍රානි ලෝකේ. අපි හදාගත්ත ලෝකයක් මේක. දැන් එතකොට ඇහෙන් කනට මාරු වෙනකොට කාය මාරු වෙනවා. ඇහි නම් චක්කු විඤ්ඤාණය, කනේ නම් සෝත විඤ්ඤාණය. මෙසේ දවස පුරා චක්කසෝත ගාන ජීවහා කාය මන වශයෙන් ඔබට අරමුණු මාරු වෙන්නේ නැද්ද? මාරු වෙනවා. ඔය අනතුර ඔබට පස්දොර වෙනුවට මනෝද්වාරයට අරමුණු වෙන්නේ නැද්ද? එනවා. ඔය අරමුණු ගන්න නැතුව වාඩි වෙලා ඉන්නකොට කල්පනා වෙන්නේ නැද්ද? එනවා. නිින්ද යනතුරුත් ඔබට මේ කසිද්ධිය සිද්ධ වෙනවා. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ කාය ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පහළ වෙනවා නේද? පහළ වුණාම මේ ස්කන්ධ පහ මොකද සංසාරේ කළේ? සතිය පාවිච්චි කළාද? නෑ. මේකට එන දේ අර තණ්හාවෙන් බැඳුනහම රූප තණ්හා. තණ්හාවෙන් බැඳුනහම ශබ්ද තණ්හා. තණ්හාවෙන් බැඳුනහම ගන්ධ තණ්හා. තණ්හා වුණාම උපාදාන භව. අර කාය නැත්තම් ස්කන්ධ පංචකේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරලා සතර ඇවිදින්න පාරක් හදාගත්තා. ඔබ පමාද විහාරී වුණා. දැන් ඔකට සතිය ඕනේද? ඔකට බුද්ධ ආගම දැනගන්න ඕනේද? ඕන කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට ඇලෙන්න ගැටෙන්න ගියාපුවාම ඔය පමාද විහාරිත්තේ සසර හදමින් යනවා. මේ මොහොතේ සසර නිම කරන්න තියෙන පාර තේරෙන්නේ නැතුවම සසර හදා ගන්නවා. ඉස්සරහට හදාගත්තොත් යන්න වෙනවා. හදාගත්තොත් යන්න වෙනවා කියන එකේ ගැඹුරු මාර්ථය තියෙන නිසා යනවා නෙමෙයි. ඒ හේතු වල ඵලය වශයෙන් හිමි වෙනවා. දැන් මොකද වෙන්න ඕන? රාගක්කය, දේසක්කය, මෝහක්ෂය වෙන්න වෙනවා. අසංකතයට යන්න ඕන. එහෙනම් කායගත සතියේදී රාග දේශ මෝහෂය වෙන්න වෙනවා. දැන් ඔබට තේරෙනවද ඔබ ඉරියව් මාරු කරලා අත දිගෑරියට ඇකුළුවට හරි මලසිරුරක් හිතින් හදාගෙන ඒකේ පිළිකුල් දිහා බැලුවට හරි ඒකේ අමුතුවෙන් පිළිකුලක් වැඩෙනවා මේකේ සමාධියක් වැඩෙනවා යරුනහම මේ කෙලෙස් ප්‍රහීන වීමක් නැහැ කියලා. ඒකට මොකද්ද තියෙන්න ඕන? කෙලෙස් ප්‍රහීන වෙන්න මොන පාරෙන් ගියත් තියෙන්න ඕන ඥානයක් තියෙනවා. ආසවක්ඛය ඥානය. කෙලෙස් නැසෙන හැටි පිළිබඳ අවබෝධය. මොනවා කළොත්ද කෙලෙස් නැසෙන්නේ? අන්න ඒ කෙලෙස් නැසෙන හැටි තේරුම් අරගෙන ඒ නැසෙන්න සිහිය තියාගත්තාම කායගත සති. කාය අනුව යන සිහිය. මොන කාය අනුවද? කය නෙමෙයි. පංචස්කන්ධය අනුව යන සිහිය. ස්කන්ධ පංචකයට කාය කියනවා. ත්‍රිපිටකයේ පටිච්චසමුප්පාද සූත්‍රවල වෙන වෙනමත් වේදනාකාය සංඥාකාර සංකාර විඥාන කාය කියලා කියනවා. දැන් ඒ ස්කන්ධයේ තියෙන මොනවද උපදින ඒවා? පංච උපාදානස්කන්ධ. රාග මෝහ නැත්තම් ලෝභ මෝහ නැත්තම් ද්වේෂ මෝහ. දැන් සතිය නැතුවම රැස් වෙනවද? ඡය වෙනවද? සතිය නැතුවම නැවත නැවතත් අපි එකට කියන්නේ වේපුල්ලං. රාග වේපුල්ලං, දේශ වේපුල්ලං, මෝහ වේපුල්ලං පිරිහෙන මාර්ගය. පෘථග්ජනය පුද්ගලයාට සහසිතසියක් නැත නිසා පිරිහෙන මාර්ගයේ වඩමින් යනවා. දැන් ඔබට සසර ගමන නිමා කරන්න ඕන නම් සැනසෙල්ලක් ඕන නම් වඩමින් යන පාරේ හරියන්නේ නැහැ. මේ
මේ බුදුන් වහන්සේ වදාළ කය රාගක්කය දේසක්කය මෝහක්කය රාගයේදී රාගේශය ද්වේෂයේදී දේශේකය මෝහයේදී මෝහය ෂය කරන්නට සතිය තියෙන්න ඕන ඇතින්ට. වෙනම බෑ අනුවගේ සිහියනේ ඒ මොහොත අනුව ඒ මොහොතේ. දැන් මේක තව ටිකක් විස්තර කරගන්න. මේ සිහිය නැති පුද්ගලයා ගාව මේක මේ අසංකතය වෙනකොට සංකතයක් වෙන හැටි හොයාගන්න. සංකත ධර්ම කියලා කියනවා. අසංකතයට යන්න ෂය වෙන්න ඕන. නමුත් අසංකතයට යන පාර වැහුණාම සංකතය තුල අසංකතය වැහෙනවා. දැන් මිනිස්සු ජීවත් වෙන්නේ සංකත ධර්ම තුලනේ. සංකත ධර්ම තුල නිසාම අසංකතය වැහිලා තියෙනවා. එහෙනම් ඔහුට අසංකතගාමී ප්‍රතිපදාවක් නැහැ. තග්ජන පුද්ගලයාට තියෙන්නේ භවගාමී ප්‍රතිපදාවෙවත් සංකතගාමී ප්‍රතිපදාව. ඇයි ඒ? ඔහුට මේ බුදුරජාණන් වහන්සේලා වදාළ මේ සියුම් ධර්මතාවය ගෝචර කරගන්න තේරෙන්නේ නැහැ. ඔවුන් පුද්ගලයෝ වශයෙන් අර වාහනයක් එන්ජින් එක ස්ටාර්ට් කරපුවාම අංගෝපාංග දිගෑරෙනවා කියලා වගේ මම කරනවා කියා හිතන් ඉන්නවා මේක. නමුත් ඒකේ ගැඹුරම තථාගතයන් වහන්සේ වදාහරනවා මේක චිත්ත වායෝ ක්‍රියා. මේකේ කිරීමක් තිබුණට කරන්නෙක් නැහැ. කිරීම සිදු වෙනවා. දැන් වාහනයක කරන කෙනෙක් නැහනේ. ශක්තිය යොදපුවම ක්‍රියාත්මක වෙනවානේ. ඒ වගේ මේකෙත් එහෙම ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක කරන්න යාම තුල ඇලෙන්න ගැටෙන්න ගියාපම කරන්න හදා ගන්නවා. ඒ කරන්න පටවිය ආපෝ තේජෝ වලින් හැදෙන්නේ නැහැ. අරමුණ අල්ලා ගැනීමෙන් හැදෙන මුලාව. ඒකට කියනවා දිට්ඨි. අර රූප වේදනා සංඥා සංකාර පහක් ආය. ඒකට එන දේ එක් ඇලෙන්න ගැටෙන්න ගියාපම ඔන්න මම හැදෙනවා. මම හැදුන ගමන් සංකතං. සංක හේතුපත්යන්ගෙන් හටගත් සංකත කියන්නේ. දැන් එතකොට එහෙමනම් සංකතෙන් අසංකතට යාම සඳහා කායගත සතිය පාවිච්චි වෙන්න ඕනේ. ඒකනේ මේකෙන් කියන්නේ. කායගත සතියදී මොකද වෙන්න ඕනේ? එහෙමනම් ක්ලේශ ප්‍රහීන වෙන්න වෙනවා. ආසව ඡය වෙන්න වෙනවා. මොන ඉරියව්වේදීද? ඇසේදී, කනේදී, නාසයේදී, දිවේදී, කයේදී ඒ අරමුණෙහිදී. දැන් හරිද ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පාරට ගැලපෙනවද? ඉන්ද්‍රිය භාවනා සූත්‍රෙත් පෙන්වන්නේ මොකක්ද? චක්කුණා රූපං දිස්සා උප්පජ්ජසුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්චසම්පන්නං. අර සංකතං ඕලාරිකං කියන්නේ අපි ගා උපදින එක. හදාගත්ත එක. නමුත් යම්කිසි විදර්ශනා උපේසාවක් ඇද සාන්තයි ප්‍රණීතයි මේක අතහැරලා එතෙන්ට යනවා. මේක පිළිගන්නේ නැතුව. ඒකටනේ ඉන්ද්‍රිය භාවනා කියලා පෙන්වන්නේ. ඉන්ද්‍රියන් භාවනා කියලා කියන්නේ. එතකොට එහෙනම් චක්කුණා රූපං දිස්සා සෝතේන සද්දං සුත්තා ගානේන ගන්ධං ගන්ධිත්වා ආදී වශයෙන් අරමුණු ගැටෙන මොහොතේම පෙරපුරුදු පාරේ නොයායින්ට තමයි සිහිය තියෙන්න ඕන. පෙරපුරුදු පාරේ යන්න සිහියක් තියෙන්න ඕන නෑ. ඒකට කියන්නේ මුට්ට සති කියලා. මෝඩ සිහිය තියෙන්නේ. අහු වෙන එක. දැන් මේ වැරද්දට අහු නොවෙන්න මොකද මේ අසංකතය සුන්දර නම් අසංකතය යන්න කැමති නම් සංකතය අතාරින්න ඕනනේ. ඒ අතාරින්නට ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය කියලා කියන්නේ. කය කරන්න ඕන කියන එක. ෂය කරන්න අවුරුද්දට සැරයක් බෑ. එහෙම නැත්නම් ජීවිතේට එක සැරයක් බෑ. තෝකං ටික ටික කනේ කනේ. එහෙනම් ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණ ටික ටික තමයි මේවා ළමා කාලේ ඉඳලා වැඩුණෙත්. එක දවසට වැඩුන්නේ නැහැ ඔය එකක්වත්. ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි වෙලා දුක් වැඩුණෙත් උපාදාන සංඛ්‍යාව වැඩි වීම තුළ. දැන් එහෙනම් පටිසෝතගාමී ප්‍රතිපදාවේ තෝකං කනේ කනේ ඔබ ළඟ ක්‍රියාත්මක වෙන්න වෙනවා. අන්නේ ආපහු යනකොට අතාරින පාර තමයි මේ කායගත සති. අහලා තේරුම් අරගෙන ඊට පස්සේ අනුගමනය කරලා බලන්න වෙනවද කියලා. හරිනම් මේක වෙන්න ඕන බුදුන් වහන්සේ වදාළ ප්‍රතිඵල ලැබෙන්න ඕන. ඔබ අපි දරුවන් කාලේ නැත්නම් අපි වයිගෙන ගන්න කාලේ ඔය අපේ වැඩිහිටියෝ කරපු මේ අත් කකුල් දිගාරන එක අකුලන එක ඔකේ නම් කවදාවත් වෙන්නේ නැහැ. ඒ අය මිය ගියා, පරලෝ ගියා, අපවත් වී වදාලා ඇරුණාම ඊට එහාට මොකවත් හොයාගන්න බැරි වුණා ඒගොල්ලන්ට. ඒ බුදුරජාණන් වහන්සේ වැරදි නිසාද? ඔවුන් මේ ගත්ත අර්ථය වැරදි නිසාද? අන්න එහෙම තමයි මේ තථාගතවරු එලි කළ ධර්මයේ කෙරෙහි අචල භක්තියකින් විශ්වාසයකින් ඉන්න ඕන. ඒක වෙන්නම ඕනේ. වෙන්න නම් ඒකේ අර්ථය පැහැදිලි වෙන්න ඕන. වැරදි අර්ථයෙන් ඒක වෙන්නේ නැහැ.
අන්න මේ සමාජයට උන දේ මේකයි. ඔවුන්ට කය කිව්වහම ඉන් එහාට මොකවත් පේනුන්නේ නැහැ. පංචස්කන්ධයට කය කාය කියන බව තේරුණේ නැහැ. ඔවුන් පුද්ගලයෝ වශයෙන් කයක් ගන්නවා. තනිකරම සක්කාය දිට්ඨිය තුළ නෙමෙයි ආත්ම දෘෂ්ටිය තුළ නෙමෙයිද? ඒවා පියවරෙන් පියවර ඒවා ප්‍රතිඵල නැති නිසා ඊළඟ පියවර අර පරිණාමයේ ඊළඟ පරම්පරාවේ ඊළඟට වඩා හොයා ගන්නවා. තේරුම් ගන්නවා. හරි. දැන් අපිට මේකේ තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා මේ සතිය නොවන ආකාරය. වර්ධින ආකාරය. ඒ වර්ධින ආකාරයේ තේරුම් අරගත්තාම වැරද්ද නිවැරදි කර ගන්න තමයි එතෙන්ට අනුගතා සති අනුව ගිය සිහිය ඕනේ. වර්ධින ආකාරය ඔබට ධර්ම දේශනා කීයක හම් වෙලා තිබෙනවද? අපේ පැහැදිලි කිරීම අනුවගත් කල කොහෙද වරදින්නේ? පසුගිය ආත්මෙද ඉස්සර ආත්මෙද නැත්නම් මේ ජීවිතය තුළ එකවතාවද? නැහැ. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ, අරමුණ තුළ වර්ධිනවා. සංකතය. අරමුණ තුළ වර්ධනයකට තමයි සංකතය කියලා කියන්නේ. ඒක තථාගත බුදු පියාණන් වහන්සේ හරි සුන්දර පෙළකින් පෙන්වලා තිබෙනවා. ඒ පෙළ පොතේ තිබෙනවා. ඒකට පෙළ දහම කියනවා. ඔබ ළඟ තේරුම් ගන්නකොට ඔබ තේරුම් ගත්තා වෙනවා. පෙළ දහමක් නේ ඒක. පෙළක්. ඒ පෙළ පොතේ තිබුණට බෑ ඒක ඔබ ළඟ වෙන ආකාරයේ තේරුම් ගත්තාම අන්න ඒකෙන් ඔබ තේරුම් ගන්නවා ඔබ සංකතයට අහු වෙන්නේ නැහැටි නැත්නම් සිහිය නැතුව සිහි මුලා වෙන හැටි. ඒකට මේ දේශනාවට අනුව ගත්තව දොරවල් 6ම විස්තර කරන්න වෙලාවක් නැහැ. අපිට තේරුම් ගන්න වෙනවා එකකින් සිදු වුණාම අනිත්‍යයත් ඒක තමයි සිදු වෙන්නේ. ඔය අර්ථකථා ලියන මහා කච්චායන ස්වාමීන් වහන්සේ වැනි උතුමන් එකකින් කිව්වහම අනිත් ඔක්කොමත් ඒකේ තමයි සිදු වෙන්නේ කියන එක දැනගන්න තරම් නුවණ තියෙන්න ඕන කියලා තමයි තියෙන්නේ වයිත්. අර වෙනස් වෙන්නේ ඇසට රූපය කනට ශබ්දය ආරවනහම අනිත් කාරණාව ඒකමයි. අන්න මේ ඔබේ මේ සිත තුළ අරමුණ තුළ සිදුවෙන සිද්ධිය තුළ තමයි මේ සසරට බැඳීම නැත්තම් පමාද විහාරිත්වය සිහිය නැතිකම තියෙන්නේ. නැත්තම් සංකතයට අහුවීම තියෙන්නේ. සංකතගාමී ප්‍රතිපදාවේ තමයි පෘථග්ජනය යන්නේ. ඉතින් ඒක මාරු කර ගන්න ඕනේ අසංකතගාමී ප්‍රතිපදාවටපත් වෙන්න. ඒකට ඔබට තේරෙන්න ඕනනේ. තේරෙන්න නම් සද්ධර්මය ඇහෙන්න ඕනනේ. ඒ කරුණු පැහැදිලි වෙන්න ඕනනේ. ඒ සඳහා නම් සද්ධර්මයේ දේශනා වෙන්න ඕනනේ. ඒ සඳහා නම් කල්යාණ මිත්‍ර සේවනය ලැබෙන්න ඕනනේ. දැන් ආපහු සතර සෝතාපට්ටි අංගවල මුල් දෙකට යන්න වෙනවා නේද? කියලා දීලා තේරුම් ගත්තේ නැතුව කොහොමද මේවා කරන්නේ? නමුත් ඒක පොත් 1000ක් පාඩම් කරගන්න රටේ තියෙන ඔක්කොම කටපාඩම් වෙන්න ඕන විශාල දෙයක් නෙවෙයි. ඒක ඉතා සියුම්ම පෙන්වන්න පුළුවන් සරල දෙයක් වෙන්න ඕන. ඇස තුළ පෙන්නපම කන තුළ පෙන්නපම මේක ජීවිතය තුළ නෙමෙයි අරමුණ තුළ සිදුවෙන ආකාරය ඔබට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්න වෙනවා. දැන් ඉස්සරලා සංකතගාමී ප්‍රතිපදාව බලනවා. සංකතගාමී ප්‍රතිපදාව පාවිච්චි කරන්නේ මේ පොත තුළ තින්නම් සංගති පස්සෝ කියලා. ඒ ඔබේ ඇස තුළ සිදුවෙන ආරම්භක අවස්ථාව. අනතුරු ඔබ කරන දෙයට නමක් තියෙනවා. ඔබ එක සැප දුක් වේක්ෂා වශයෙන් අරමුණ විඳිනවා. බාහිර තියෙන දේ විඳවා කිව්වට අරමුණ විඳිනවා. විඳින්න ගියාම ඔබට ඒක හොඳයි කියලා හිතෙනවා නරකයි කියලා හිතෙනවා. හොඳයි නම් පස්සේ ගන්න ඕන කියලා හිතෙනවා. නරක නම් ඒක මට එපා කියලා හිතෙනවා. අන්න එතෙන් ඒකට කියනවා ඇලීම නැත්නම් ගැටීම කියලා. එහෙම නැත්නම් තනි වචනකින් කියනවා වේදනාපච්චය තණ්හා කියලා. අර බලන්න ඇලීම මුලාව. ඒ තමයි මම හැදෙන හැටි. ඇලීමෙන් මම හැදේ, ගැටීමෙන් මම හැදේ. නැත්නම් මම නෑ ඒකේ. ස්වභාවයෙන්ම. දැන් අර සංකතේ තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භව. දැන් සිහි නැති වුනහම මේක තමයි වෙන්නේ. දැන් මොකද වුනේ? අසංකතේ මග ඇරුණා, සංකතය තුළින් සතරක් හැදුනා. මේ මොහොත නිමාව දකින්න බැරුව අනාගත ඵලයක් උපදින්න අත්විවරමක් දාලා අවසන් වුණා. මම මෙහෙම දකිනවා. මගේ ධර්ම දේශනාවල මෑතදී මම මේක කියනවා. ජීවිතේ එකක් නම් ඒක තුල දන්වැල කියන්නේ එකක් නේ. එක හැදිලා තියෙන්නේ පුරුක් වලින්. ඒක හැම පුරුකක්ම වමට දකුණට සම්බන්ධයි බැඳලා තමයි හදලා තියෙන්නේ. ජීවිතේ නැමැති එක ස්කන්ධ පංචකය නැමැති දන්වැල් පුරුක් වලින් යුක්තයි.
සෑම දංගල් පුරුවක්ම වම් පැත්තටත් ගැට ගහලා තියෙනවා දකුණු පැත්තටත් ගැට ගහලා තියෙනවා. නිදහසක් නැහැ. අන්න ඒ වගේ වර්තමානයේ ඇසට හමු වෙන විට ඔබ මින් පෙර ඉගෙනගත්ත ඔබේ ප්‍රත්‍යක්ෂ ටික මෝඩකම් ටික දෘෂ්ටි ටික එතෙන්ට එනවා. ඒක තමයි අතීත දංගල් පුරුක. වර්තමානයේ ඔබට හඳුනා ගන්න අවශ්‍ය කාරණා ටික කොහේ හිටියත් පහළ වෙන්න වෙනවා. ඒක වර්තමාන ඵලය. එතනින් නතර වෙන්න ඔබට තේරෙන්නේ නැහැ. ඔබ මොකද කරන්නේ? මේක නිම වෙනකොට මේකට තව පුරුකක් අමුණනවා අනාගතයටත්. අන්න ඒ නිසා මේ දංගල් පුරුක තනි වෙන්නේ නැහැ, කැඩෙන්න විදිහක් නැහැ. දංගලක් බවට පත් වෙනවා. මොකද මෙතන සසර හදනවා. ඊළඟ දංගල් පුරුකෙත් මොකද වෙන්නේ? අතීතයේ තියෙනවා, වර්තමානයේ තියෙනවා, අනාගතයට කැලලක් හදලා නැති වෙනවා. මේ ඇසේ කනේ නාසයේ දිවේ සටසේ අරමුණේ ඇලෙන්න ගැටෙන්න ගියාපුහම ඔබ සසර හදන්නෙක්. පමාද විහාරියෙක්. සසරෙන් මිදෙන්න තියෙන මොහොත සසර හදන්නෙක්. ඔබට නිරෝධය කෙන එකක් තේරෙන්නෙම නෑ, ඕනැත් නෑ. ඊට වඩා සංකතය හොඳයි. දැන් කවුද මේ? දැන් සංකත ගාමී ප්‍රතිපදාවේ කවුද? පෘථග්ජන ඕන කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අසංකතය අසංකත ගාමිනී ප්‍රතිපදාවයි. ඕක කරලා හරියනවද? ඒ නිසා මේ කොටසට පැහැදිලි කරන තථාගතයන් වහන්සේ පමාද විහාරී. එහෙම නැත්නම් භවගාමී. නැත්නම් ඊළඟ දංගල් පුරුක හදන හැටි. මේ නිසා මේ වර්තමාන මොහොත සම්බන්ධයෙන් ගැලපෙන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියනා වූ මේ කාරණා ටික විතරයි වර්තමානෙට ඕනේ. නමුත් ඒකට පිටිපස්ස පැත්තෙන් තියෙනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන තමන්ගේ මති මතාන්තර ටික. මෙතනින් නිමා කරන්න බැරි වෙනවා අනාගත පුරුක හදන්න අවශ්‍ය හතකස් වෙනවා තණ්හා උපාදාන බව විද්‍යා සංකාරා. මෙම ක්‍රියාවලිය නැවත නැවතත් සිදු වෙනවා. ඒ නිසා භවගාමිත්වයක් සිදු වෙනවා. සතර හදනවා. සංකත ධර්ම තුලින් අසංකතයෙන් මග ඇර තමන්ට අයිති පෞද්ගලික ලෝකයක් සකස් වෙනවා. පෞද්ගලික ලෝකයේ පෞද්ගලික දුක තියෙනවා. මෙන්න මේක වැටහෙනවට තමයි අභිධර්මයේ තේරෙනවා කියලා කියන්නේ. තවත් කට්ටිය කියයි එක එක ಜಾති ගණන් කරනවට අභිධර්මයේ කියලා. මම නම් දැක්කේ නෑ ගණන් කරන ඒවා මහායානයේ තුන තියෙන බව සහ තුන්වෙනි සංගායනාවට ඉස්සෙල්ලා තියෙන බව. තුන්වෙනි සංගායනාවෙන් පස්සේ තමයි ගණන් කරලා තියෙන්නේ කියලා පඬිවරුත් කියනවා මටත් තේරෙනවා. නමුත් මේ කොටස මංගල ධර්ම දේශනාව තුළම සහ මේ ඊට පස්සේ මේ දේශනා කරපු සූත්‍රවල ගණන් කිරීමකින් තොරව පෙන්වලා තියෙනවා. පමාද විහාරිත්වය සහ අපමාද විහාරිත්වය. දැන් ඔබට මේක වැටහුණොත් ඔබට ඊට පස්සේ තේරෙනව නේද? ඔබට වැටහීම තුළ ඔබට මොකද්ද ලැබෙන්නේ? සුතමේ ඥානය ලැබෙනවා. දැන් මේ අනුවිතර්කණය, අනුවිචාරණය, මානසාපේක්ෂණය තුළ මොකද වෙන්නේ ඔබට? සුතමේ ඥානය විතරක් නෙමෙයි චින්තාමය ඥානයත් ලැබෙනවා. එහෙම ප්‍රතිඵල ලැබෙන මාර්ගයේ හමු වෙන තෙක් මේ ගැටලුව කල්පනා කරලා හොයන්න ඕන, විසඳන්න ඕන. ඒක එකක් තුළ නෙමෙයි තියෙන්නේ. මම ඉස්සර මතක් කළේ ඕනෑම අර දැන් ගාතාවක් නම් නැත්තම් පිරිත් දේශනාවක් නම් ඒ සූත්‍රය තුළ කියන කාරණේ වචනෙන් කියන එක නෙමෙයි, තමන්ගේ කාරණේ බවට පත් වෙනකොට ඒක තමන්ට අදාළ වෙනවා. ඒක තමයි අර සජ්ජායනායෙන් යනවායි කියලා කියන්නේ. දැන් අපි යන්නේ මේ වදන් වල අදාළ අනුවිතර්කණය ඔස්සේ. එහෙනම් කාය කියන්නේ කය තියෙන තැන ඉඳලා අපි ගොඩක් මෙහාට එනවා. ඒ ආවහම අර මේ කායගත සති කියන එකේ අර්ථය අරක නෙමෙයි වෙන එකක්. ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම අනුව ගිය සිහිය. ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම සසරට බැඳෙන සංකතයට පත් වෙන අසංකත වන ආකාරයේ දකින සිහිය. දැන් අර පොට්ටිල ස්වාමීන් වහන්සේ කිව්වයි කියලා තියෙනවානේ.
ස්වාමිනි මෙසේ සලකා ගන්න. හිල් 6ක් ඇති තුඹසකට තලගොයෙක් රිංගුවා අල්ලගන්න ඕන නම් හිල් 5ක් වහලා රිංගපුරින් බිඳගෙන යන්න. අන්න ඒ වගේ ඔබ වහන්සේ හිල් 5ක් වහලා මුනිදර කටයුත්ත කරන්න කිව්වහම ඔය ඇති කිව්වයි කියනවනේ. ඒ තේරුණා. ඒ නිසා අපටත් මේ දහසක් නයින් ප්‍රතිපණ්ඩිතන කියලානේ කියන්නේ මේවා ඇති න්‍යාය ගොඩක් තියෙනවා. එක න්‍යායක් තුල තේරුම් ගන්න ඔබ ප්‍රමාද විහාරී ඔබට දුක හමු වෙනවා. ඔබ අපමාද විහාරී වෙන්න ඕන බුද්ධෝත්පාදයක සදහම් හමු වීමේදී නැත්නම් මේ ධර්ම මාර්ගය හමු වීමේදී සදහම් වෙත යාමට. තව සදහම් නෙමෙයි ඔය මේ මාර්ගයයි හම්බ වෙන්නේ මාර්ගය තුල යනකොට තමයි හම්බ වෙන්නේ සදහම් කියන එක. අන්න දැන් තේරෙනවද ධර්ම ශ්‍රවණේ ආනිසංස? ධර්ම ශ්‍රවණය කරපුවාම මම දකින්නේ සිදුවෙමින් පවතින දේ මුලාව වශයෙන් තේරුම් ගන්නවා. දැන් මේකෙන් මිදෙන්න ඕනේ මුලාවෙන් මිදෙන්න. ඒක සිදුවේ යුතු දෙය. සිදුවෙමින් පැවතුන දෙය මුලාව. ඒක කායගත සති නෙමෙයි. මුට්ට සති. දැන් මේ මොහොත අනාගත සතරක් හදන්න නැතුව අවසන් කරන්නට ඒ අනුව ගිය සිහිය තියෙන්න වෙනවා. එතකොට දැන් ආපහු හරිද පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. දැන් හරිද දිත්තේ දිත්තමත්තම් භවිස්සති. කොහෙන් ගත්තත් ඕක නේද ඔය කියන්න තියෙන්නේ. ඈ දුටු දේ දුටු පමණින් නතර වෙන්නලු මොකද චිත්තහභ්‍යන්තරයට තියන්නේ නැතුව. තණ්හා උපාදාන භව කරනවා කියන්නේ නතර වෙන්නේ නැහැ තියෙනවා. සිත් ඇතුළට තියෙනවා. එහෙනම් තිබ්බොත් එහෙනම් ඒවා තියෙන තැන්වල ඔබ ඉන්නවා. ඔබ ඉන්නවා නම් ඒවා තියෙනවා. එහෙමනේ පෙන්වන්නේ. නමුත් දුටු පමණින් නතර වෙන්න කියලානේ තියෙන්නේ. තණ්හා උපාදාන භව කරුණාම් දුටු පමණින් නතර වුණාද නැහැ මට ඕන විදිහට අල්ලගෙන නතර වුණේ. මමත් වෙන් ගත්තනේ. එහෙනම් එහෙම ගන්න නැතුව නවත්තන්න ඕන. දැන් බලන්න අර පාරට මොකද්ද කියන්නේ? අර අහුවෙලා යන පාරට කියන්නේ ඒව හොඳයි සැපයි සාන්තයි මට තියෙනවා නම් හොඳයි ඇලීමෙන් ගැටීමෙන් යුක්තව වඩන්නේ මොනවද? කාමාංග වඩනවා. දැන් මේ අරමුණ තුල මේ උපදින දේ මෙසේ විඳින්ට යාම තුල සසරට බැඳෙන නිමක් නැති ගමනක් යන්න සිද්ධ වෙන කාරණය ආස්වාදයේ ආදීනව නෙවෙයිද? ආස්වාදයේ ආදීනව දැක්කහම නේද මිදෙන්න හිතෙනවා කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙන නිස්සරණය. ඔබට තේරෙන්න ඕන නේද මේ අවුල නයිදං අත්තකතම් බිම්බං නයිදං පරකතංගගම් මේක ඉබේ ඇති වෙච්ච එකකුත් නෙමෙයි අනුන් කරපු දුකකුත් නෙමෙයි. තමන් හේතු පටිච්ච සම්භූතං. දුකට හේතු එකතු වීමෙන් දුක හට ගන්නවා. දුකට හේතු නැත්නම් දුක නිරුද්ධ වෙනවා. ඔය එකනේ ඔය කියන්නේ. අර ඒක වුණත් ඕන නම් අපට අර අනුවිතර්කණය අනුවිතාරණය මනසානුපෙක්ඛණයට ගන්න පුළුවන්. එහෙමයි ඔය පේනවා කියලා කියන්නේ. ඇහැට පේනවා නෙමෙයි ඈතට පේනවා ධර්ම කරුණු. දැන් නැවත නැවතත් ස්කන්ධ පංචක හට ගන්නවා නැසෙනවා. නැවත නැවතත් ස්කන්ධ පංචක හට ගන්නවා නැසෙනවා. සසරට අහු වෙලා අවසන් වෙනවාද? එහෙම වෙන්න පුළුවන්. ඉස්සරත් වුණා දැනුත් වෙන්න පුළුවන්. 100%ක්ම ආරම්භ වෙන්නේ නැහැ. නමුත් ආරම්භතනිකමතනේ. මේක වැරද්ද තේරුණා නම් වීරයෙන් උත්සාහයෙන් මොකද කරන්න ඕන? මේ මෙතෙන්ට මේ කාය ගත් අනුව ගිය සිහිය උපාදාන නොවි අවසන් වෙන්න. එතකොට තමයි අසංකතය. එතකොට මොකද වෙන්නේ? උපාදාන නොවි අවසන් වෙනකොට රාගක්කය, දෝසක්කය, මෝහක්කය ඒවා ෂේ වෙන්න ඕන. එහෙනම් කායගත සතියදී මොකද වෙන්න ඕන? මේ කෙලෙස් නැසෙන්න ඕනනේ. කෝකෙන් හරි වෙන්න ඕනේ ඒකයි. ආසව ෂේ වෙන්න ඕනනේ. වර්තමාන මොහොත හරියට වටිනව නේද? බුදුබණ තේරුම් ගත්ත කෙනෙකුට වර්තමානය හරියට වටිනවා. වර්තමාන මොහොත හරිම ඔය කාලේ රන්හා සමානයි කියන එකේ ස්වර්ණමය මොහොත තමයි තේරුම් ගත්ත කෙනෙකුට තියෙන්නේ. මොකද අතීතයේ පැත්තෙන් හදන්න බෑ ආයෙ එන්නේ නැහැ. වර්තමානයේ තමයි හැමදාම තියෙන්නේ.
වර්තමානයට අපට අවස්ථා උදා කරලා දෙනවා. ඇස කන නාසය දිවකය මෝඩකම් කරපුවා මතු කරලා දෙනවා. මනෝද්වාරය මතු කරලා දෙනවා. අපි අහක බලන් හිටියොත් මොකද කරන්නේ? ආයතනයේ මොරකරුවා ගේට්ටු ළඟ ඉන්නකොට බලානින් නැත්තම් බඩු හොරෙන් ගෙනියනවා ඇතුළට පිටට දෙකටම. මොකද මොරකරුවා වැඩ කටයුතු කරන්නේ නැහැ. මේ මොරකරුවා මොකද කරන්න ඕන? අතීතයෙන් එනවා දකින්න ඕන. ආවම ඒවා ඉවර වෙනවා. මේ මොරකරුවාගේ වගකීම තමයි අතීතේට නොතබා අනාගතේට නොතබා අවසන් කිරීම. අන්න ඒකටයි සතිය කියන්නේ. ඒක තමයි බුදුදහමේ සතිය. සිහියෙන් කටයුතු කිරීම කියනවාද අප්‍රමාදය. තණ්හා උපාදාන භවවීම ප්‍රමාදයයි. එහෙනම් ඒක අවිද්‍යා සංකාරයනේ. හරි. එහෙනම් මේ සියුම් තැනට එන්න ඕන කෙනෙක් තේරුම් අරගෙන ගෝචර කරගන්න. එතකොට මොකද වෙන්නේ? පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා කිව්වට තණ්හා ඒ තණ්හාව උපාදාන භවෙන්ට නොදෙන එකයි පෙන්වන්නේ. අශේෂ විරාග නිරෝධෝ. අන්න සිහියෙන් කරන දේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදානයෙන් භව නිරෝධය මෙන්න සතිය. දැන් කායගත සති. දැන් නිරෝධ වුණානේ. තණ්හා නිරෝධ වුණා. රූප තණ්හා, ශබ්ද තණ්හා නිරෝධ වෙනවා. තණ්හාව නැති වෙනවනේ. එහෙනම් තණ්හා නිරෝධෝ, උපාදාන නිරෝධෝ, උපාදාන භව නිරෝධෝ. භව නිරෝධෝ නිබ්බාන. නැවත නැවතත් කරන්න ඕනනේ. දැන් මොකද වෙන්නේ? ස්කන්ධ පංචකයේ පුරුක හැදෙනවද කැඩෙනවද? අතීත පුරුක පැත්ත නම් තියෙනවා. ඒක එතන ඉවරනවා. වර්තමාන පුරුක තියෙනවා. අනාගත පුරුකට මුට්ටු වෙන්නේ නැහැ. මේ අනාගත පුරුකක් හැදී අවසන් වෙන්න එක නේද? නොහැදී අවසන් වෙන එක නේද නිරෝධය කියන්නේ? හදනවා නම් නිරෝධය නෙවෙයිනේ. තේරෙනවද? සක්කාය දිට්ඨිය කැඩෙන තැන, භව නිරෝධය සිදු වෙන තැන. අන්න තේරුණාම මොකද ඊට ටික අපි කතා කරන්න වෙනවා. ඊතුරු වචන ටිකක්. තථා තථා සා තස්මින් ධම්මේ අත්තපටිසංවේදීච හෝති ධම්මපටිසංවේදීච. මොකද මේ කියන්නේ? අනුවිතර්කණය කරේ නම්, අනුවිචාරණය කරේ නම්, සිතින් යොදාගෙන බලයි නම් මේක වෙන හැටි. ඒ පරිදි ඒ දහම්හි අරුත් වැටහෙන්නේ වේ. පෙළ දහම ප්‍රත්‍යක්ෂ වන්නේ ඔය ඔක වෙනත් අර්ථයක් මේක ලියලා තියෙන්නේ. ඔය පටිසංවේදී කියන එකේ තේරුම අර්ථය ධර්මයේ දැනගන්නවයි කියන එක. එතකොට අර්ථය ඒකේ මේක තේරෙනකොට අනුගමන ධර්මය හමු වෙන බව තේරෙනවානේ. අර්ථය ධර්මය වටහා ගන්නා ඔහුට ඕහට ඕන කෙනෙක් භික්ෂු හෝ භික්ෂුණී උපාසක උපාසිකා ප්‍රමෝදය උපදින්නේය පාමොජ්ජං උප්පජ්ජති. ඔය ප්‍රමෝදය ප්‍රීති කියන නාට්‍ය ප්‍රීතිය නෙමෙයි. අර නිකරස් වෙනකොට පවතිනා වූ කතා කරන අවේදිත සුඛ කියලා කතා කරන ප්‍රමෝදය. ප්‍රමෝදයටපත් වෙනවා. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදින්නේය. ප්‍රමෝදිය සමග අර කතා කරන්නා වූ සංසුන් භවයේ ඇති වෙන්නා වූ ස්වභාවය හට ගන්නවා. ඊට පස්සේ ලස්සන වචනයක් තියෙනවා මම පැහැදිලි කරන්න වෙනවා. පීතිමනස්ස කායෝ පස්සම්බති. මේ ප්‍රීතියෙන් යුක්ත පුද්ගලයා අස්ස කියන්නේ ඔහුගේ වේදනා සංඥා සංකාර කාය සංසිඳනවා. කාය පස්සම්බදනේ කාය හින්දෙනවා කියන එක නෙමෙයි, බාහිර කාය නෙමෙයි. කායෝ රූප වේදනා සංඥා සංකාර කායෝ උපාදානීය සංසිඳෙනවා. ඒකයි මේ පෙන්වන්නේ කායෝ සංසිඳෙයි. සංසුන් කාය ඇත්තේ සුව විඳින්නේය. අන්න. එතකොට සංසුන් වෙනකොට අර ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ තියෙන දැවිල්ල වෙනුවට නිමිච්ච සුව තේරේවි. සුව ඇතුවේ සිත සමාහිත වේ. සුව ඇති වෙනකොට සිත ඒකට එකඟ වෙනවා. එකාංගයක් වෙනවා. දෙකක් නැහැ. මම සහ සතුට සහ දුක සහ මම සහ මගේ දෙකක් නැති එකට තමයි ඔය එකඟ කියලා කියන්නේ. එකඟ බවටපත් වෙනවා. එතකොට දෙවන්නේක් ඒකේ නෑ. දෙවන්නා තණ්හාව, දෙන්නා තණ්හාව නැති එකට එකඟ කියලා කියනවා. මතක තබා ගන්න. එතකොට මම මේ පෙන්නපු කායගත සති මාර්ගයේ ඔස්සේ විතරක්ද නෑ. යම් ධර්ම කරුණක් තථාගතයන් වහන්සේ වදාළ දේ අරගෙන ඒක මොකද කරන්න ඕන? එහි අර්ථය අනුවිතර්කණය, අනුවිචාරණය, මනසාපනුපෙක්ඛණය කියන වචන තුන යටතේදී නැවත නැවත සිතමින්, නැවත නැවත පරීක්ෂණයට ලක් කරමින්
තමන්ගේ හිතට යොදලා මේක තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා වෙන හැටි. තණ්හා උපාදාන භව නැත්තම් විද්‍යා විමුක්ති පට්ඨ යොදලා බලන්න ඕනේ. එතකොටත් මොකද වෙන්නේ? විමුක්තායතනට පාර හම්බ වෙනවා. මෙතනින් එහාට මොකද වෙන්නේ? අර ආසව ෂය වෙන පාරේ. ඉතින් එතකොට එතනින් එහාට ඒ මාර්ගය ගන්නකොට ඵලය හම්බ වෙනවා. මාර්ගය තමයි මේ නිරෝධ මාර්ගය, ඵලය තමයි අසංකතය. එහෙමයි. ඒකයි මම අර කියන්නේ මාර්ගයයි ඵලයයි එකතු කරලා මාර්ගඵල කියලා එකක් හදන්න එපා. එහෙම එකක් නැහැ. මාර්ගය ගත්තාම කෙලවර වෙනකොට මාර්ගයේදී නිරෝධ වෙනවා. ඵලය තමයි ලෝභ දේශ මොහ රාග දේශ මොහ නිරෝධයෙන් හම්බ වෙන ඵලය සංකත නැහැ අසංකතයි. අසංකතං වික්‍රේ අසංකත ගාමින්චනේ. ඒකට යන පාරනේ. ඔන්න අපිට විමුක්තායතන පහ තුලත් හතරවෙනි කාරණය තුලත් මේ තථාගතයන් වහන්සේ වදාළ යම් තමන් අහපු කාරණයක් ඔස්සේ ගැඹුරට යන පාර තියෙනවා. දැන් තව ඕනේ තරම් මේ වගේ මම එකක් විතරයි තෝරගත්තේ. අදාළ කරුණක් තෝරගත්තාම ඒක තුලින් මේ අවසානයේ එන්න වෙනවා ස්කන්ධ පංචකය තුල අවශේෂ නිරෝධය සහ නිර්වශේෂ නිරෝධය නම් මේ දෙක කාගේද කියලා තේරුම් ගන්න. එතකොට පෘථග්ජනයාගේ ක්‍රියාකලාපයේ අවශේෂ නිරෝධය ඔහු මොන බාහිර ක්‍රියාකාරකම් වල හිටියත් පමාද විහාරී. ආර්ය පුද්ගලයාගේ ක්‍රියාකලාපය නිර්වශේෂ නිරෝධය. එතකොට සතියෙන් කෙරෙන්නේ ඒක තමයි. එතකොට ඔහු අසංකත ගාමී පටිපදාවේ මොකද්ද? කාය ගතා සති. ස්කන්ධ පංචකේ ඉපදීම මැරීම අනුව සිහිය. ඉපදීම මැරීම අනුව සිහිය හේතු ඉතුරුකට මැරීමට නෙමෙයි මෙතන මරණය කියන්නේ. අර උද්‍යව්‍ය හට ගන්නවා අනාගත පුරුකක් හදන්න නැතුව නැස වෙනවා. ඒ නිසා බුදු සමයෙන් පෙන්වන්නේ මේ වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදින්න හේතු නොකර අවසන් කරන එකට තමයි හේතු නිරෝධය කියන්නේ. හේතු තැබුවොත් අවිද්‍යා සංඛාරානේ. හේතු තැබුවේ නැත්තම් විද්‍යා විමුක්ති නෙමෙයිද? ඒ අවිද්‍යාපච්චා සංඛාරය මෙතන අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන්න පුළුවන් වර්තමානයේ නිසා. නමුත් පොතේ අවිද්‍යාපච්චා සංඛාරා ඉස්සර ජීවිතේ තියෙන්නේ ඒකට කවදාවත් යන්න බෑ. ඒක අතීතේ නැති කරන්න තියෙන එකක් නේ. ඒ මොකද අනුවිතර්කණය තුල හොයාගත්තේ නැති නිසා වෙන්න ඕනදී. තථාගතයන් වහන්සේ නම් වදාරනවා පච්චුප්පන්නේන යාපෙත්ති තේනවන්නෝ පසවිදති පච්චුප්පන්නං චයෝ ධම්මං තත තත විපස්සති. වර්තමානයේම කරන්න කියලා අපි අතීතයේ අවිද්‍යා සංකාරයක් හොයන ඔළුවේ තියාන දඟලනවා. ඉස්සර ජීවිත එකක් හොයාගෙන. ඒක නෙමෙයි නුවණ දියුණු වෙන්න ඕන කියලා කියන්නේ. මේ ස්කන්ධ ලෝකේ කතාවට අතීතයක් නැහැ. අනාගතයකුත් නැහැ. වර්තමානයේ තියෙනව නෙමෙයි හේතුඵල. හේතුඵලවදී අතීතයේ ඇවිදින් ඉවර වෙනවා. උපන්න කුසල් දුරු වෙනවායි කියලා කියනවා. අර වර්තමානයේට නොතියා අනාගතයට නොතියා අවසන් කරන්න තමයි සතිය වණකමත් තියෙන්නේ 90. එතකොට මොකද වෙන්නේ? වර්තමාන හේතු ඉතුරු නොවි අවසන් වෙනවා. අතීතයේ ඇවිදින් ඉවර වෙනවා. වර්තමාන හේතු නොතබ අවසන් වෙනකොට නූපන්න කුසල් නූපදීම සිද්ධ වෙනවා. දැන් ස්කන්ධ පංචකය තුල සම්මා වායාමයක් තියෙනවා නේද? දැන් ස්කන්ධ පංචකයෙන් පද්දට ඒ අනුව යන සිහිය තියෙනවා නේද? දැන් ඒ කායගත සතිය පාවිච්චි කරනවා නම් මේ කියන කාරණේ වෙන්නේ නැද්ද? මොකද්ද? රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය අසංකත ගාමී ප්‍රතිපදාව මේක සේ වෙන්න වෙනවා. ඒ කියන්නේ කෙලස් නැසෙන්න ඕනනේ. කෙලස් නේ මේ සතර හදලා තියෙන්නේ. කෙලස් වලින්නේ සංකත ධර්ම නිසා වැහිලා තියෙන්නේ. එතකොට ඒවා තමයි අවුල් ඇති කරන්නේ. ඒවා තමයි ගැටුම් ඇති කරන්නේ. ඒවා නැතුවම ඇලෙන්න ගැටෙන්න කෙනෙක් නැහැ. ඇලීමක් ගැටීමක් නැහැ. දැන් වර්තමාන සමාජයස බැලුවම මට නම් හොඳටම පේනවා මිනිස්සු ගැටෙන්නේ නැහැ. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ගැටෙන තැනක් ඇත්නම් එතන ලෝභයේ, දේශයේ, මෝහයේ, ක්ලේශයේ ගැටුම තමයි තියෙන්නේ. ඉතින් ඒක පිස්සංකොටුවට උරුම දෙයක. පිස්සංකොටුව පිස්සෝ ගහ ගන්නවානේ. සාමාන්‍ය පෘථග්ජන පිස්සංකොටුවේ ඒක නැත්නම් ඒගොල්ලන්ට සැනසෙල්ලක් නැහැ. නැත්නම් ඉන්න විදිහක් නැහැ පාළුයි. ඒ නිසා එතනින් මිදෙන්න අවශ්‍ය පුද්ගලයෙක් මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ ලෝකේ ඔක්කොම සංසිඳවන්න යන්නේ නැතුව
තමන් මේ කාරණේ පෞද්ගලිකව සංසිඳවා ගන්න වෙනවා. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා කියලා කියනවා. නේ? ඒ විදිහට අපට ඕනෑම කරුණක් ඔස්සේ එන්න වෙනවා තථාගතයන් වහන්සේ වදාළ මේ ලස්සන වචන දෙකට. වර්තමාන මොහොත තුල අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කොට අවසන් කිරීමේ ප්‍රමාදේවත් අවශේෂ නිරෝධය සතිය නොවේයි ප්‍රමාදය. ඒක තමයි සතරේ කරමින් ආවේ. මේ සිතට ඔබ යෝජනා කරන්න වෙනවා මේක නම් කරලා හරියන්නේ නැහැ මේක හැමදාම ආපු ගමන යන්න තියෙන එක පරණ පාරමයි. අලුත් පාරක යන්න වෙනවා. අරක දුක්ඛ ගාමිනී පටිපදා මේක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. අලුත් පාර යෝජනා කරලා සිතට පිළිගන්නලා අමාරුවෙන් මහන්සියෙන් ආරම්භ කරන්න වෙනවා. ආරම්භ කරනකොට අර ක්ලේශයන් ප්‍රහීන වීමේදී ඇතිවෙන සංසුන් බවක් ඔබට හම්බ වෙනවා. ඒකේ සුව තේරෙවි. අර පාමොජ්ජං උප්පජ්ජති ප්‍රීති අර කියන වචන ටිකක් තියෙන ප්‍රමෝදය උපදිනවා ප්‍රීතිය ඇති වෙනවා සංසිඳෙනවා කියලා. ඒවා මරුණාමද සිද්ධ වෙන්නේ එතකොට අනාගත බුදුහාමරංග සාසනය සිද්ධ වෙන්නේ මේ සතිය පාවිච්චි කරනකොට දැන් නේද? ඔකයි නිවන් දැන් හම්බ වෙන්න ඕන එකක් කියලා කියන්නේ. ඉතින් අපට මෙම කරුණු පැහැදිලි කිරීම ඔස්සේ යන විට අදාළ කරුණට අදාළ ඕනෑම කරුණක් ඔස්සේ අපි මේ විමුක්තායතන 4 පෙන්වන කරුණක් අරගෙන ඒක කරන කරුණු තුනනේ පැහැදිලි කළේ අනුවිතර්කණය අනුවිචාරණය සහ මනසානුපෙක්ඛණය තුල පැහැදිලි වෙනවා. එතකොට අර හෝඩිය පොතේ හිටපු කායගත සතියෙන් මිදලා අපට අදාළ තැනට එන්න පුළුවන් වෙනවා. දැන් මේක කරපුවාම බුදුරජාණන් වහන්සේ නිවැරදිකාරයෙක් වෙනවා නේද? උන්වහන්සේගේ අර්ථය හරි නේද? අනිසා බුදුරජාණන් වහන්සේ නිවැරදිකාරයෙක් කරන්න බලාන අපි හොයන්න ඕන මේවා. නැත්තම් බුදුරජාණන් වහන්සේ අනාගත බුදුහාමරන්ගේ ශාසනය නිවන් දකින්න නම් අපට පාර හදලා තියෙන නම් බුදුරජාණන් වහන්සේ වැරදිකාරයෙක්. කවදාවත් හිතන්න එපා හැම කරන්න. මොකද බහුජන හිතාය බහුජනස බොහෝ ජනයාගේ හිතසුව පහළ වෙන්නා වූ තථාගතවරු ඒ යුගයේ අය සඳහාමයි. එබැවින් දහම් මැස පාදාගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඔබට මේ අසංකත ගාමී ප්‍රතිපදාවට පත් වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාවේ සදහැවර දායකත්වයේ හෝමාගම කටුවාන පදිංචි යුවලක් සහ පවුලේ ඥාතීන් විසින් මෙම ධර්ම දානය සඳහා බැතිබර දායකත්වය දරා ඇත. නමුවත් ඕන නෑ ගොල්ලොන්ට. මේ උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ අම්බලන්ගොඩ පදිංචිව සිට අභාප්‍රාප්ත වූ පින්වත් දෙමව්පියන්ගේ ගුණකද සිහි කරමින් කෘතඥ සැලකීමක් වශයෙන් සහ සම්බුද්ධ ශාසනයේ চিරාත් කාලයක් ලෝ පවතිවා යන උතුම් ප්‍රාර්ථනාවෙන් ශ්‍රේෂ්ඨයි. අපි කියන දේවල් අහලා තියෙනවා වගේ තේරෙනවා හොඳටම. මේ උතුම් කුසලානිසංසයෙන් දේශක ස්වාමින් වහන්සේට සහ සියලු ලෝකවාසී මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මෙම ධර්ම දේශනය ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාට උතුම් චතුස්සත්‍ය ධර්මයම අවබෝධ වේවා. මෙම උතුම් ධර්ම දේශනය නිවන් අවබෝධය සඳහා පාරමිතාවක්ම වේවා. මෙම උතුම් ධර්ම දේශනය විතර්කණය මනසානුපෙක්ඛණය ඔස්සේ විමුක්ති ආයතනයක් බවට පත් වේවා. ධර්ම දේශනා කරවා ගැනීමට මූල්‍යදායකත්වය දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ කළා වූ මේ සත්ක්‍රියාව තුළ ඔබේ යහපත් පැතුම් සියල්ල සඵල වේවා. සබ්බහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං